SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 සැප්තැම්බර් 13 ඉරිදා සිරස්තල නැගෙනහිර පළාතේ අන්තවාදීන්ට හිස්බුල්ලා අවි ආයුධ ලබා දුන් බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට අතාඋල්ලා අමීර් අලි සහ බදියුදීන් විරුද්ධ වුණා හිටපු පොලිස් ප්‍රධානියෙකු හෙළි කරයි පොලිසියෙන් බේරෙන්නට මත්කුඩු ජාවාරම්කරුවන් ලැගුම් හල්වල සැගවෙන්නට පටන් අරන් කොළඹ ලැගුම් හල්වලට පොලිසියෙන් අනතුරු ඇඟවීමක් කතුන් තිදෙනෙකුගේ මත්කුඩු ජාවාරකුත් නීතියේ රැහැනට දැනට ගැසට් කර ඇති 20 වෙනුවට නව කෙටුම්පතක් දැන්ට ගැසට් කරලා තියෙන කෙටුම්පත වෙනුවට අර වැරදි නිවැරදි වෙච්ච නව කෙටුම්පතක් ඉදිරිපත් කරනවා නිව් ඩයමන්ඩ් නෞකාව නිසා වූ වියදම් සහ හානිපූර්ණය ගෙවන්න නෞකා නියෝජිතයන් වාර්ෂිකව එකඟ වේ වන්දි ගන්නා ක්‍රමවේදය ගැන තීරණාත්මක සාකච්ඡාවක් හෙට නීතිපති ප්‍රධානත්වයෙන්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanthi Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් නැගෙනහිර පළාතේ අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට තමා කටයුතු කරන විට අතාඋල්ලා හිස්බුල්ලා අමීර් අලි රිෂාඩ් බදියුදීන් ආදී එවක සිටි දේශපාලන නායකයන් ඊට එරෙහි වූ බව නැගෙනහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා පාස්කු කොමිසම හමුවේ අනාවරණ කළා. හිස්බුල්ලා අන්තවාදී සංවිධාන සඳහා අවියායුධ ලබා දුන් බවත් සාමාන්‍ය වැසියන් අන්තවාදීන්ට විරුද්ධව පැමිණිලි කිරීමට බිය වූයේ හිස්බුල්ලාගේ ආණ්ඩු බලය හේතුවෙන් බවත් ගුණතිලක මහතා ඊයේ කොමිසම හමුවේ සඳහන් කළා. The big story. කොමිසම හමුවේ ඊයේ පස්වරුවේ සාක්ෂි ලබා දුන්නේ හිටපු නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතායි. නැගෙනහිර පළාතේ ඇතැම් මුස්ලිම් කණ්ඩායම් අවි ආයුධ වලින් සන්නද්ධ වෙමින් පසුව මුස්ලිම් අන්තවාදය ප්‍රචාරය කිරීමට නැඹුරු වූ අතර ඔවුන් පසුව මංකොල්ලකෑම් මැරි දෑ සිදු කිරීමට නැඹුරු වූ බවත් ඔවුන්ට විරුද්ධව සාමාන්‍ය වැසියන් ආරක්ෂකාංශ වෙත පැමිණිලි කිරීමට බිය වූයේ MLAM හිස්බුල්ලාගේ ආණ්ඩු බලය හේතුවෙන් බවත් හිටපු නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා එහිදී සඳහන් කළා. නැගෙනහිර මාර්ගවල මැද කොටස ඉවත් කර එම ස්ථානවල රට ඉදිගස් සිටුවීමට මූලිකත්වය කරනු ලැබුවේ MLAM හිස්බුල්ලා බවත් එම කාලය තුළ ශීඝ්‍රයෙන් පල්ලි ඉදිවීම සහ කාන්තාවන් කළු අබාය ඇඳීම වර්ධනය වූ බවත් ඔහු අනාවරණ කළා. එමෙන්ම නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මුස්ලිම් කණ්ඩායම් 18ක් සතුව අවි ආයුධ පවතින බවට තොරතුරු වාර්තා වූ අතර එම තරුණ පිරිස් අන්තවාදී ලෙස හැසිරෙමින් නැගෙනහිර පළාතේ මංකොල්ලකෑම් කප්පම් ගැනීම් සහ මිනීමැරුම් සිදු කළ බවද එඩිසන් ගුණතිලක මහතා පැවසුවා. එවිට කොමිසම විමසා සිටියේ මුස්ලිම් අන්තවාදී කොටස් සඳහා ආයුධ ලැබුණේ කෙසේද යන්නයි. බෂීර් සේගු දාවුද්ගෙන් මුදල් ලබාගෙන TMVP සමාජිකින් සහ කරුණාගේ කණ්ඩායම් සතුව තිබූ T56 අවි ආයුධ ඔවුන් ලබාගෙන ඇති බව ඒ මහතා අනාවරණ කළා. යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාත තුළ ජිහාඩ් සංවිධානවල පිබිදීමක් ඇති වූ බවත් මොවුන් නීතිය පිළිපැදීමෙන් වැළකී හෙල්මට් භාවිත නොකිරීම කණ්ඩායම් වශයෙන් පොලිසියට පහර දීම වැනි ක්‍රියාවල නිරත වූ බවත් පැවසූ එඩිසන් ගුණතිලක මහතා කියා සිටියේ තමන් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊට අවස්ථාව හිමි නොවූ බවයි. මැතිවරණය වැනි හේතු මත ආයුධ අත්අඩංගුවට ගැනීම සිදු නොකරන ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා දන්වා සිටි අතර හිස්බුල්ලා විසින් අන්තවාදී සංවිධාන සඳහා ආයුධ ලබා දීම සිදු කළ බව ඒ මහතා සඳහන් කළා.
මුස්ලිම් අන්තවාදය තවමත් පැතිර ඇද්දැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසූ විට ඊට පිළිතුරු දුන් එඩිසන් ගුණතිලක මහතා අන්තවාදී තර්ජන අවසන්ව නැති බවත් අටලුගම ඊට ආසන්නම හේතුව බවත් කියා සිටි අතර ඔහු පෙන්වා දුන්නේ පහරදීම් සඳහා මින් පෙර කිසි දිනක එළියට නොපැමිණි මුස්ලිම් කාන්තාවන් දැන් එසේ හැසිරීමට අන්තවාදී මතවාද හේතුවක් වී ඇති බවයි. ඔහු ඇත්තෙන්ම ඒගොල්ලෝ එදා ක්‍රියා කළා ඒ විදිහට. මම එහෙ ඉන්න කාලේ අතාඋල්ලා, හිස්බුල්ලා, අමීර් අලි, රිෂාඩ් බදුද්දීන් මේගොල්ලෝ එතකොට රජයේ නායකයෝ. පුනරුත්ථාපන ඇමති රිෂාඩ් බදුද්දීන්. එතකොට හිස්බුල්ලා වෙන ඇමති නමක් කළා. අතාඋල්ලත් කළා. මේ අය ඔක්කොම මම මේ අන්තවාදීන්ට ගහනකොට අන්තවාදීන් අත්අඩංගුවට ගන්නකොට මාත් එක්ක විරුද්ධ වුණා. ඔබ කියන විදිහට එතකොට මේ හිස්බුල්ලා ඍජුවම වෙනසන්. ඔව්. එයාගේ කණ්ඩායමකුත් හිටියා. එයාත් එක්ක අනිත් අය. මේ කණ්ඩායම මේකයි. උඩින් පෙන්නන්නේ දෙමළ තත්ත්වවාදීත් එක්ක ගහගන්න ආවා කියලා. යට ජිහාද් එකත් එක්ක ඉන්නේ. අල්-කයිදා එකත් එක්ක. මේ තියෙන අන්තවාදී බුදවා ගැනීමට කරන්න ඕන පියවර හොඳ කෙලින් නිලධාරිපත් කරන්න ඕනේ. සල්ලි වලට යට වෙන්නේ නැති. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට එවක නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පැමිණියේ ඊයේ පස්වරුවේ. සාගල රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෑම සඳුදා දිනකදීම බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමක් පැවති අතර රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊට සහභාගී නොවූ බවත් පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඊට සහභාගී වූ බවත් ඒ මහතා කියා සිටියා. එහිදී මෙරට මද්‍රව්‍ය ඌදර, පාතාල ඌදර සහ ISIS ඌදර ගැන සාකච්ඡා කළ බව ඔහු අනාවරණ කරා. පත්වීම් ලබා මාස 5කට පසු තමන් ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් වලටත් සහභාගී වූ අතර එම රැස්වීම් මුලින් සතිපතා පැවැත්වුණත් පසුව මාසයකට වරක් හෝ මාස 1.5කට වරක් වශයෙන් පැවති බවත් තමා අමාත්‍යාංශයෙන් ඉවත් යාමට පෙර අවසන් කාලය තුල නොපැවති බවත් විජේවීර මහතා පැවසුවා. ජාතික තවහිද් ජමාත් සංවිධානයේ සහරන් සහ ඔහුගේ සොහයුරු සයිනි විසින් තරුණ පරපුරට IS මතවාද සමාජාල වෙබ් අඩවි සහ රහසිගත දේශන හරහා පවත්වන බවටත් නැගෙනහිර පළාතේ මෙවැනි තත්ත්වයක් පවතින බවටත් තොරතුරු ලැබී තිබූ බව පැවසූ ඒ මහතා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මෙවැනි දෙයක් රටේ මෝදු වෙනවා සුපරීක්ෂාවෙන් සිටිය යුතුයි යයි පැවසූ බවත් අනාවරණ කරා. ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් කැදවන්නේ ජනාධිපති. ජනාධිපති වෙලාවක් නැති වුණාම රැස්වීම් කල් දමනවා. අගමැති බොහෝ විට එක්ුණේ නැහැ. සමහර වෙලාවට කාර්යබහුලයි කියනවා. සමහර අවස්ථාවලදී රැස්වීමට එක්ුණත් අවසන් වෙනතුරු එන්නේ නැතුව පිටත් වෙලා යනවා. යනුවෙන් මෙහිදී හිටපු ලේකම් ජගත් පී විජේවීර මහතා පැවසුවා. එසේම ආරක්ෂක මණ්ඩලයට මුල් කාලයේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගී වූ නමුත් අවසාන කාලයේදී ඔහු නොපැමිණි බවත් පෞද්ගලික මතගැටුම් සහ ජනාධිපති සමග තිබූ විරසක වීම නිසා ඔහුව නොකැද වූ බවත් හිටපු ලේකම්වරයා අනාවරණ කර සිටියා. කෙසේ වෙතත් නැගෙනහිර පළාතේ මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගත්තොත් අන්තර්ජාතික සහ මැද පෙරදිග රටවල නායකයින් අප සමග උරණ වෙනවා. ඒ නිසා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගැටලු මතුවේවි. යයි ආරක්ෂක රැස්වීම් වලදී ප්‍රකාශ වූ බව විජේවීර මහතා පැවසුවා. මෙහිදී කොමිසමේ සභාපති විනිසුරු අන්තර්ජාතික ප්‍රශ්න ගැන විතරද දේශීය වශයෙන් එල්ලවන ප්‍රශ්න ගැන කිව්වේ නැද්ද? යනුවෙන් ඔහුගෙන් විමසා සිටියා. අපිට තේරුණා යටි අරමුණක් තියෙනවා කියලා. මුස්ලිම් දේශපාලනඥයන්ගේ බලපෑම් මත එවැනි තීරණයක් ගත් බව නිලධාරීන් ලෙස අපට හැඟී ගියා. නමුත් අපිට ප්‍රකාශ කළේ නැහැ. අන්තවාදය සම්බන්ධයෙන් ඍජු තීරණ ගන්න පැවති රජයට ශක්තිමත් පිටකොන්දක් තිබුණේ නැහැ. යනුවෙන් සාක්ෂි ලබා දෙමින් ඒ මහතා ප්‍රකාශ කළා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. කාන්තාවන් තිදෙනෙකු එක්ව කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් සිදු කරගෙන ගිය මත්කුඩු ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගැනීමට කොළඹ අපරාධ කොට්ටාසය අද සමත් වුණා. 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් සහ සොහොයුරියන් දෙදෙනෙකු මීට සම්බන්ධව සිට තිබෙනවා. කොළඹ නගරය ආශ්‍රිතව කලක සිට මද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවේ මාලිගාවත්ත ප්‍රදේශයේදී. ඉන් දෙදෙනෙකු අවුරුදු 37 සහ 42 යන වයස්වල පසුවන සොයුරියන් වන අතර ඔවුන් සන්තකයේ වෙන වෙනම හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 60ක් සහ ග්‍රෑම් 20ක් තිබී සොයාගෙන තිබෙනවා. ඔවුන්ගේ ප්‍රකාශ මත මීට සම්බන්ධ වයස අවුරුදු 70ක කාන්තාවක්ද මත්කුඩු සමග පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර ඇසතෝ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10ක් මාවා කිලෝග්‍රෑම් 4ක් සහ කේරළ ගංජා කුඩා පැකට් 29ක් පොලිස් භාරයට ගැනුණා.
දවසට කොච්චර විතර මේක විකුණනවද? කීයක් විතර හම්බ වෙනවද ආදායම මේක? මේවල සල්ලි කොහෙන්ද දාන්නේ? දැන් කොහෙවත් දාන්නේ නැහැ ජීවත් වෙනවා. හෙරොයින් කොහෙන්ද හම්බුනේ? කෙනෙක් ගෙනල්ලා දෙනවා මෙයාට අරන් කියන්නේ කියලා. තියා ගන්නට කොච්චර සල්ලි ගෙවනවද? මෙයා මට රුපියල් 10ක් දෙනවා. තමුන් ගිහිල්ලා කඩවල වලට දානවද නැත්නම් කඩවල වලට දාන්නේ. ඇවිල්ලා තොග අරන් යනවා තමුන්. මම පිටකොට වෙන්නේ. කවුද පැකට් කරන්නේ මේ? මම. දේවන්ත උකරට පස් දන්නේ නැහැ. පොඩි ළමයින්ට මේවා දෙනකොට වරදක් කියලා තමුන්ට ළමයි නැද්ද? රට. තමන්ගේ ළමයි රට යවලා මෙහෙ උන්ට පුරුදු කරනවා. දැනට සිදුකරන මද්‍රව්‍ය මර්දන මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන් නගරාශ්‍රිත ලැගුම්හල් ආරක්ෂිත ස්ථාන ලෙස භාවිත කරන බවට තොරතුරු ලැබී ඇති නිසා ඒවායේ හිමිකරුවන් සිය ලැගුම්හල්වල රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් දැනුවත් වන ලෙස බස්නාහිර පළාත භාර ශ්‍රේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙනකෝන් මහතා ඉල්ලා සිටිනවා. මේ අතර පොළොන්නරුවේ සිට ලොරි රථ මගින් සහල් අසරණවල සඟවා නීති විරෝධී ගිනියාවි සහ ජීවඋණ්ඩ කොළඹට රැගෙන විත් දකුණේ පාතාල කණ්ඩායම් වෙත ලබා දීම සඳහා මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කාර කැවුම් ඉන්දක නොහොත් කැවුමාට තාක්ෂණික සහාය ලබා දුන් අයෙකු පොලිස් විශේෂ කාර්යාලය මගින් කඩුවලදී අත්අඩංගුවට ගනු ලැබුවා. එම ගිනියාවි හෝමාගම ප්‍රදේශයේ නිවාසික ස්ථානගත කිරීම සඳහා සහාය දැක්වූ තවත් පුද්ගලයෙකු නුගේගොඩදීත් ගිනියාවි අපරාධ කල්ලි වෙත බෙදා දුන් පුද්ගලයෙකු තිස්සමහාරාම ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගැනුණා. මඩකලපුව ප්‍රදේශයේ කලක සිට කඩු පෙන්වා ජනතාව බියගන්වමින් කටයුතු කළ අපරාධකාරී නායකයෙකු වූ දනුව නැමැත්තා ඇතුළු ඔහුගේ සහායකයෙකු කඩුවක් සහ බෝම්බයක් සමග අත්අඩංගුවට ගැනීමටත් මඩකලපුව මූලස්ථාන පොලිස් නිලධාරීන් සමත්ව තිබෙනවා. මේ අතර ඥාතීන් සමග සම්බන්ධ වීමට ලබා දී තිබූ දුරකථන සම්බන්ධතා අත්හිටුවීම, සිය සේවාදායක නීතිඥවරුන් පරීක්ෂා කිරීම ඇතුළු කරුණු රැසකට එරෙහිව ආහාර වර්ජනයක් දියත් කළ බූස බන්ධනාගාරයේ ඇඳ යන 45 දෙනා අතරින් 25 දෙනෙකුම එම ආහාර වර්ජනය අත්හැර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙලෙස ආහාර වර්ජනය ඇතහැරි පිරිස් අතර රොෂාන් මංජු, පොට්ටනව්ව, ෂියාම්, චාමර සඳරුවන්, කැමිලස්, ඔස්රින් හා මාහිර් නැමැති අපරාධකරුවන් වෙනවා. රන්දිවියන් 20 දෙනෙකු තවදුරටත් ආහාර වර්ජනය නිර්දවන අතර ඊට කංජිපානි ඉම්රාන්, පොඩිලැසි, දෙමටකොඩ චමින්ද, බ්ලූ මැන්ඩල් සංක, ගණේමුල්ල සංජීව, ජපන් චූටි සහ පරිසුදා ඇතුළු ප්‍රකට අපරාධ කණ්ඩායම් සමාජිකයන් ඇතුළත්. ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය විමසා සිටියා. ප්‍රබල අපරාධකරුවන් මේ වන විට ආහාර වර්ජනය යනවා කියලා අපිට වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් රජයක් විදියට ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තු වෙනවද? සම්බන්ධයෙන් වෙනම සාකච්ඡා කරගෙන යනවා. සමහර දේවල් අපිට මාධ්‍යයට සඳහන් කරන්නට බෑ. සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන අපිට වටින්නේ රටේ ආරක්ෂාව, රටේ තරුණ පරපුරේ අනාගතය. ඒ හින්දා එක්කෙනෙකු දෙන්නෙක් විතරක් පිළිබඳව කලකල බලලා අපිට තීන්දුව ගන්න බෑ. රට වෙනුවෙන් ඒ අවශ්‍ය තීරණ ටික ගන්නවා. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාව දැරූ වියදමේ හානිපූර්ණ මුදල මෙරටට ගෙවීමට අදාළ නෞකාවේ නියෝජිතයන් වාචිකව එකඟ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අද දෙරණට සඳහන් කළා. ඊට අදාළ ක්‍රමවේදය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නිමිතයි. සම්පූර්ණයෙන්ම ගින්න නිවාදවා ඇති නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට මඩකලපුවට නැගෙනහිරින් නාවික සතබුම් 52ක් දුරින් ගැඹුරු මුහුදේ ස්ථානගතව පවතිනවා. තවදුරටත් නෞකාව ටග් යාත්‍රා යොදා ගනිමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ රඳවා තබාගෙන සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ. මෙම නෞකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා හෙට දිනේ නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වරාය අධිකාරිය, වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙළඳ නැව් දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් සහභාගී වීමට නියමිතයි. එම සාකච්ඡාවෙන් පසු ඉදිරියේදී ගත යුතු පියවර නැව සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹෙනු ඇති. ඇත්තටම සියලුම පාර්ශ්ව ආයතනවලට අද දිනේ ලිඛිත දැනුම් දීමක් කෙරුවා, මතක් කිරීමක් කෙරුවා. තමන්ගේ ආයතන වලින් වියදම්මුණු මුදල් ප්‍රමාණය සහ ඉදිරියේදී මේ කාර්යය සඳහා ඔවුන් ඇස්තමේන්තු ගත කරන මුදල කොපමණ කියලා හෙට උදෑසන විතර අපිට ලබා දෙන්න කියලා. ඒ අතරතුර අපි ලබා දුන් රසායනාගාර සාම්පල වල වාර්තාවන් හෙට දිනේදී අපිට ලැබීමට නියමිතයි. ඒ වාර්තා ලැබුණාට පස්සේ ඉගෙන අපිට පැහැදිලිව කියන්නට පුළුවන් තෙල් කාන්දුව සිදුවුනේ නැවේ තියෙන ඉන්ධන වලින්ද එහෙම නැත්නම් එහි ගබඩා කර තිබූ පොර තෙල් වලින්ද කියලා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීම ඊයේ සිදු කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගේ නියෝගය පරිදි නැවේ කපිතාන්වරයා මේ වෙනුවට ඔහුගේ සාක්ෂි විමසීම අවසන් කෙරුවා ඊයේ මධ්‍යම රාත්‍රියේ වන විට මේ පිළිබඳ වැඩිදුර කරුණු අපි වාර්තා කරන්න බලාපොරොත්තු වෙන උසාවියට ඒ අතරතුර ප්‍රධාන මහේස්ත්‍රාත්තුමියගේ නියෝගය පරිදි නැවේ තිබෙන සියලුම තෙල්වල සාම්පල ලබා ගැනීම සඳහා විශේෂඥ කණ්ඩායමක් අද දින කොළඹින් පිට වුණා. මේ කණ්ඩායම හෙට උදෑසන වන විට නැව වෙත ළඟා වෙලා තෙල් සාම්පල් ලබා ගන්නට නියමිතයි. වරප්‍රසාද වෙනුවෙන් පක්ෂය පාවා දෙන පිරිස් සමගි ජන බලවේගයේ නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කොළොන්නාවේ පැවති ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. මහමැතිවරණයේදී සමගි ජනබලවේගයට සහය දැක්වූ පාක්ෂිකයන්ට ස්තුතිය පළ කිරීමේ ජනහමුවක් කොළොන්නාව අරලියගම ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා. 19 වෙනි සංශෝධනයෙන් විහිදිලා තිබුණු බලය එක තැනක මහා බලයක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙල තමයි 20 වෙනි සංශෝධනය. දැන් මේ 20 වෙනි සංශෝධනය රජය අනුමත කරගන්නට උත්සාහ කරන්නේ 3න් 2ක් ලබාගෙන. රටේ ජනතාවට පෙන්නනවා මෙන්න 20 අනුමත කරන්නට විපක්ෂෙන් කණ්ඩායම් එකතු වෙන්නට සූදානම් කිය. බොහොම පැහැදිලි සමගි ජනබලවේගයේ മന്ത്രിවරු තමන්ගේ ජම්මය මුදලට වරදානවලට වරප්‍රසාදවලට තුට්ටු දෙකට විකුණා දමන එහෙම කණ්ඩායම් අපි ළඟ නැහැ. අර පැරණි කාලයේ ක්‍රියාත්මක වුණු අශීලාචාර දේශපාලන ක්‍රියාවන් දිහා බලලා අහක බලපු ජන කොට්ටාසය අද උකුසු ඇසෙන් බලාගෙන සිටිනවා තමන්ගේ ඡන්දෙන් පත්තුණු මහජන නියෝජිතින් හැසිරෙන ආකාරය. කෝටි ගණන් ප්‍රකෝටි ගණන් මුදල් මත ක්‍රියාත්මක වුණු පාර්ලිමේන්තු ඔලුගෙඩි සෙල්ලමට මේ රටේ ජනතාව සූදානම් නැහැ. අපිට පේනවා දැන් වියත් මගක් හරහා රට ගොඩනගනවායි කියපු ඇත්තෝ අද මිනිමරුවන්ට සලකන ආකාරය බොහොම පැහැදිලි. මෑත කාලේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ගත්තු තීන්දුව වලින් පරිසරයට දක්වන වියත් දැක්ම මුළු රටම දැක්කා. තවදුරටත් මේ රටේ ජනතාව ගුණාට අඳවන්නට වර්තමාන රජයට හැකියාවකුත් නැහැ. ඒ ඇඳවීමට ලක්වන්නට රටේ ජනතාවට සූදානම් නැහැ. දැනට ගැසට් කර ඇති 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට වැරදි නිවැරදි කළ නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ඊයේ එකඟ වූ බව යුතුයකම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතින් අදහස් පළ කළා. 20 වන සංශෝධනය කියනවා හදිසි නීතියක් කියලා නීතියක් ඉදිරිපත් කරන්න පුළුවන්. කෙටුම්පතක් හැටියට කෙලීම පාර්ලිමේන්තුවට ගෙනල්ලා දවසකින් පාර්ලිමේන්තුව අනුමැතිය ගන්න පුළුවන්. මේ හදිසි කෙටුම්පත රටේ ජනාධිපතිතුමාට පමණයි අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. 20 වෙනි සංශෝධනයේ මේ විගණනය කර යුතු ආයතන වලින් අගමැති කාර්යාලයයි ජනාධිපති කාර්යාලයයි ඉවත් කරලා තියෙන්නේ. කාට කියන්නද මේක? මම හිතන්නේ මේ කරුණ නම් අනිවාර්යෙන්ම අපි අධිකරණයට යොමු කළ යුතුයි. සියලුම පත්වීමේ බලතල කොමිෂන් වල බලතල ජනාධිපතිතුමාගේ අතට එනවා. දැන් මම ඊයේ පෙරේදා දැක්ක මේ අගමැතිතුමා කියනවා මම කොමිටුවක් පත් කරනවා කියලා 20 දිහා නැවත හොයලා බලන්න කියලා. එහෙනම් අගමැතිතුමා මීට ප්‍රථමයෙන් මේක දැකලා නැහැ වගේ තමයි අපිට නිගමනයකට එන්න වෙන්නේ. මේ වාතාවරණ හමුවේ පහුගිය සෙනසුරාදා ජනාධිපතිතුමත් සමග සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා එකඟ වුණා දැන්ට ගැසට් කරලා තියෙන කෙටුම්පත වෙනුවට අර වැරදි නිවැරදි වෙච්ච නව කෙටුම්පතක් ඉදිරිපත් කරන්න. ඒ හා සම්බන්ධයෙන් අගමැතිතුමා පක්ෂ නායක රැස්වීමේදීත් සාකච්ඡා කළා කමිටුවක් පත් කරලා තිබුණා. ඒ 20 වෙනි සංශෝධනයේ නිවැරදි විය යුතු ඒවා සම්බන්ධයෙන් එතුමාව ලබන කැබිනට් රැස්වීමට පෙර දැනුවත් කිරීම සඳහා. ඉතින් මේ සියල්ලටම උත්තර දෙන්න වඩා හොඳ විදිහට අග්‍රාමාත්‍යතුමා කමිටුවක් නම් කරලා තියෙනවා. මේ කමිටුවේ තමයි මමත් සමාජිකයෙක් වෙන්නේ 9 දෙනෙක්ගෙන් යුතු කමිටුවක්. කවුද හදලා තියෙන්නේ? එතනදී අධිකරණ අමාත්‍යවරයා දන්නේ නැත්නම් කවුද හැදුවේ කියලා මම දන්නෙත් නෑ. මොකද මම කැබිනට් එකේ ඉන්න කෙනෙක් නෙමෙයි. කැබිනට් එකට අධිකරණ අමාත්‍යවරයා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් මම දැක්කා ඊයේ විමල් විරවංශ මහත්මයා කියනවා එතුමාලා දන්නෙත් නෑ කියන කාරණේ. ඉතින් අපි කවුරුවක්වත් දන්නේ නෑ. හදපුවා එක්ක හැදුවා කියලා කියන්නේ කවුරු හැදුවත් කවුරු ඉදිරිපත් කරත් ආණ්ඩුවක් හැටට අපි වග කියන්න ඕනේ. මේක කාගේද කියලා බාර ගන්න දැන් කවුරුවත් නෑ. අධිකරණ ඇමති කියනවා මම නෙමෙයි මම දන්නේ නෑ කියලා. තවත් ඇමතිවරු කියනවා අපි දන්නේ අධිකරණ ඇමතිගෙන් අහන්න කියලා. දැන් බෝලේ එහාට මෙහාට පාස් වෙනවා. දැන් තාත්තා කෙනෙක් නැති දරුවෙක් බවට පත් වෙලා තිනවා මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. දැන් ඒ විතරක් නෙවෙයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන හොයන්න බලන්න දැන් කමිටු පත් කරනවා. කමිටු දාලා හොයන්න ඕනි නම් මේ වෙන කවුරු හරි ගෙන ආපු එකක්ද? ඒ යම් අඩුපාඩු තියෙන්න පුළුවන්.
ඉතින් ඒවා හෙට දවසේ වෙනකොට අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒකට තමයි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. ඒ කමිටුවේ මාත් සමාජිකයෙක් දැන් හෙට අපි නැවත රැස් වෙනවා. මුගක් අහනවා ඇයි අපි 19ට ඡන්දෙ දුන්නේ කියලා. 19ට අපි ඡන්දෙ දුන්නේ ඒ අවස්ථාවේදී 20 වෙනි සංශෝධනය කියලා මැතිවරණ ක්‍රමයේ සුමාන දෙකකින් වෙනස් කරනවා කියලා අපට දීපු පොරොන්දුව මත ඒ රජය අපිව රැවට්ටුවා. ඇත්තටම ඔය කියන ව්‍යවස්ථාව කවුද හැදුවේ? ව්‍යවස්ථාවක් හදන්නේ ආණ්ඩුවක්නේ සාමූහික. ඉතින් ඒක අහවල් පුද්ගලයා හැදුවා කියලා නමක් සඳහන් කිරීම මම හිතන්නේ සුදුසු නෑ. මේ රටේ කිසිම ව්‍යවස්ථාවක් මම හිතන්නේ තනි පුද්ගලෙක් හැදුවා කියලා. ඒක සාමූහික ප්‍රයත්නයක්. කිසිම රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තනි පුද්ගලෙක් හැදුවේ නෑ. තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. ඒක තනි පුද්ගලයෙකු කළ යුතු වැඩකුත් නෙවෙයි. දැන් වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කවුද හැදුවේ? ඒක පුද්ගලෙක් හැදුවාද? ජයර් ජයවර්ධන මහත්මයා තනියම හැදුවාද? එහෙම නෙවෙයි නේ. ඉතින් අනික මොකද්ද මේකේ තියෙන ප්‍රහේලිකාව? ජනතාව මේක කරන්න කැලින්ම වරමක් දුන්නානේ. සමාජයේ ඇති නැති පරතරය වෙනස් කිරීම තම අපේක්ෂාව බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසනවා. රත්නපුර මාරපන ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ ජනහමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වැසිකිලි නැත්තේ වතුර නැත්තේ අඩු ආදායම් ලබන අය. මේක තමයි පන්ති ભેදයේ යථාර්ථය. මේ අනුව තමයි මුළු රටේ හැම දෙයකම අයිතිවාසිකම් බෙදෙන්නේ ඡන්දෙදී අර. මෙන්න මේකට උත්තරයක් හොයමින් තමයි මගේ ජීවිතේ මම අද වෙනකන් ඇවිත් තිබෙන්නේ. මේ ඇති නැති පරතරය පියවන අනාගත. කවදා මට හමු වෙවිද දන්නේ. ඊට පෙර මම සමුගන්න පුළුවන්. මට කොච්චර ජලය පිළිබඳ මං ආවේශයකින්ද ඉන්නේ කිව්වොත් අපේ කාන්තාව මට ඔක්කොම පේන්නේ දියකින්දුරිය වගේ. මගේ කතාව මෙන් අවසන් කරනවා. මටත් ගීතයක ඛණ්ඩයක් ගයන්න දෙනවා. මීළඟට හී ගයන මේ ප්‍රසංග වේදිකාවේ අපේ වාසුදේව නායකයන් නැතුවා. මේක පරණ ගීතයක්. මට මුළු ගීතේම බෑ. මට තේරෙන්නේ නැහැ. මට කියන්නේ අඩුවේ කියලා අතරනයා අදලන්නේ මෙලෝකේ වසලයා වන්සේ කුල බේදේ නොමවේ බමුණා ඕ වසලයා බලදානි දන්නේ එකටයි කනාත්තේ කුල බල ජාති බේදේ එදා නෑ නගින්නේ එදා නෑ නගින්නේ. කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග 4ක් කේන්ද්‍ර කර ගනිමින් හෙට සිට මං තීරු නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. පොලිසිය පැවසුවේ කොළඹ නගරය තුළ රථ වාහන තදබදය අවම කර කාර්යක්ෂම ගමනාගමනයක් පවත්වා ගැනීමේ අරමුණින් උදෑසන 6 සිට පෙරවරු 10 දක්වා මෙය ක්‍රියාත්මක කරන බවයි. මහනුවර කොළඹ මාර්ගය, මීගමුව කොළඹ මාර්ගය, ගාලුපාර හයිලෙවල් මාර්ගය සහ පාර්ලිමේන්තු මාර්ගය යන ප්‍රධාන මාර්ග පහෙන් දෛනිකව රථවාහන ලක්ෂ 5ක් පමණ කොළඹ නගරයට පිවිසෙනවා. මේ හේතුවෙන් කොළඹ නගරය තුළ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 25ත් 30ක් දක්වා පහත වැටී ඇති බවයි පොලිසිය පවසන්නේ. එසේම ඇතැම් රේදුරන්ගේ විනයක් නොමැති රේධාවනය නිසාද රථවාහන තදබදය අධික වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර බේස්ලයින් හයිලෙවල් සහ ගාලුපාර යන මාර්ග 4 හෙට සිට මන්තීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන්නේ මෙම තත්වයට පිළියමක් ලෙසයි. අපේ තියෙන කලර් ලයිට්ස් වල විනාඩි 2ක් ඇතුළත අපිට වාහන 120ක් ප්‍රමාණයක් අපිට ඉදිරියට ලබා දෙන්න පුළුවන්. නමුත් මේ මන්තීරු නීතිය කඩ කරමින් ඇවිල්ලා මෙහෙම අවහිර වෙන විදිහට නැවැත්තුවාම අපිට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් වෙන්නේ 80ක් 85ක් වගේ වාහන ප්‍රමාණය. 40ක් විතර යන්න පුළුවන් ප්‍රමාණය ඉතුරු වෙනකොට ඒක දිගට පැය ගානකට කරනකොට ඔබට හිතා ගන්න පුළුවන් කොයිතරම් ප්‍රමාණයක් ඉතුරු වෙනවද. යනුව ශ්‍රී ජයවර්ධනපුර පොල්දුව මන්සන්දිය සිට ආයුර්වේද හන්දිය කාසල් පාර හෝටන් පෙදෙස හෝටන් වටරවුම ආනන්ද කුමාරස්වාමී මාවත හරහා ලිබර්ටි වටරවුම දක්වා මෙම මන්තීරු නීතිය ක්‍රියාත්මකයි. එමෙන්ම බේස්ලයින් මාර්ගයේ කැලණි පාලමේ සිට හයිලෙවල් බේස්ලයින් මන්සන්දිය දක්වා මාර්ගයේද මන්තීරු නීතිය ක්‍රියාත්මක වනු ඇත. හයිලෙවල් මාර්ගයේ අනුලා විද්‍යාලයේ ආසන්නයේ සිට ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවත තුම්මුල්ල වටරවුම තර්ස්ටන් පාර මාකස් ප්‍රනාන්දු මාවත පුස්තකාල මන්සන්දිය ආනන්ද කුමාරස්වාමී මාවත මල්පාර හන්දිය හරහා පිත්තල හන්දිය දක්වාද මන්තීරු නීතිය ක්‍රියාත්මකයි. එමෙන්ම ගාලුපාරේ මන්තීරු නීතිය ක්‍රියාත්මක වන්නේ දෙහිවල විලියම් මන්සන්දියේ සිට ගාලු මෝදර වටරවුම ඔස්සේ NSA වටරවුම දක්වායි. මන්තීරු නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව පෙර පුහුණුවීම් අද කොළඹදී සිදු කෙරුණා.
මෙරට නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගත හැකි දැවැන්ත වීමෝලක් වසර ගණනාවක් තිස්සේ රජයේ අවධානයට ලක් නොවීමෙන් විනාශ මුඛයට යමින් පවතිනවා. මේ අනාවරණය ඒ පිළිබඳවයි. තිල්මාගේ කාලේ ඒ කාලේ තමයි මේක මේ පටන් ගත්තේ. ලස්සනට වැඩ කෙරුවා. නොරි වලින් ගේනවා අරකට දානවා කොටනවා. එහෙත් මෙලෙස දශක ගණනාවක් තිස්සේ ප්‍රයෝජනගත් ඇමිලිපිටියේ විශාලම වීමෝලට අද අත්වැති ඉරණමයි මේ. ඇමිලිපිටිය මොරකැටියේ අක්කර දහසයක භූමිභාගයක දැවන්ත යන්ත්‍රසූත්‍ර ස්ථාපිත කරමින් 1972 වසරේදී ඉදිකෙරුණු මෙම මහා පරිමාණ වීමෝල දැනට වසර 15ක සිට අක්‍රියව පවතිනවා. එකල වීලොරි 60ක් පමණ දෛනිකව සහල් බවට පත් කෙරෙනු මෙහි දැවන්ත යන්ත්‍රසූත්‍ර මගින් එකවර ලොරි 3ක වී සහල් බවට පත් කළ හැකිවත් අද වන විට එම දැවන්ත යන්ත්‍ර විනාශ මුඛයට යමින් පවතිනවා. එම යන්ත්‍රසූත්‍රවල ඇතැම් කොටස් අද සොර සතුරන් සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ගලවාගෙන ගොස් ඇති අයුරුද දැකගත හැකි. වී හාල් ටික ඇවිල්ලා මෙතනදී පොලිස් වෙන මැෂින් එක සම්පූර්ණයෙන්ම සොර සතුරන් යම්සි මෝලක් කරන කෙනෙක් මේ කලවම් ගිහින්. තාම මේවා මේ ක්‍රියා කරන්න පුළුවන් තත්ත්වෙන් තියෙනවා නාවිකරණය කරලා ගන්න පුළුවන්. ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ආමීකර බාර දෙන්න ඕනේ මේ. නිෂ්පාදන ක්‍රියාවලියට විපුල ප්‍රයෝජනගත හැකි මෙවන් දැවන්ත වීමෝලක් වවුලන්ගේ සහ මත්ලෝලින්ගේ ප්‍රයෝජනයට ගැනීමට පමණක් ඉඩදී බලා සිටීම කොතරම් කනගාටුවට කරුණක්ද. දැන් ගිය රජයෙන් ඇවිල්ලා බලලා ගියා. ඒ වෙලේ පටන් ගන්නවා වගේ ඇවිල්ලා කතා කරලා ගියා. මොන පළාතකවත් ආවේ නෑ. ඉතින් මේ යකඩ ටිකක් දැන් ඉවර වෙගෙන යන්නේ. ජනාධිපතිතුමාට අපි කියන්නේ බලලා හොයලා මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. කොවිඩ් ව්‍යාප්තිය නිසා විදෙස් ගනුදෙනු සීමා වී ඇති පසුබිමක දේශීය ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දීම සහ අපනයනාභිමුඛ නිෂ්පාදන වෙත යොමු වීම පිළිබඳ සංවාදයක් ඇති වී තිබෙනවා. එවන් පසුබිමක මේ සරුබිමෙන් නිසි ප්‍රයෝජනගත් අපනයනකරුවෙකු සොයා අද දෙරණ පසුගියදා තනමල්විල ප්‍රදේශයට ගියා. ශ්‍රී ලංකාවේ විශාලතම අඹවත්ත සහ එහි හිමිකරුවා සොයාගෙනයි. ඉන්දියාවට යනකොට මම මේ අඹ ව්‍යාපෘති දැකලා තියෙනවා. දැක්කහම මට හිතුණා ටිකක් ලොකුවට ව්‍යාප්ත කරන්න ඕන කියලා. තම අදහස යථාර්ථයක් කර ගැනීම ලෙහෙසි කාර්යයක් වූයේ නැහැ. ඒ ඔහුට හිමි වූ ඉඩම වනසතුන්ගෙන් ගහන කැලෑවක් මැද පිහිටා තිබීම හේතුවෙන්. විශාල ගස් ආරක්ෂා කරමින් වනලැහැබ එලිපෙහෙලි කළ මොවුන් 2013 වසරේදී වගාව ආරම්භ කරනවා. මේ ඔබ දකින්නේ වසර 7කට පසු මෙම ව්‍යාපාරිකයා දුටු සිහිනය සැබෑ වී තිබෙන ආකාරය. අපි මේ ඇවිත් ඉන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම අඹ ව්‍යාපෘතිය දියත් කර තිබෙන භූමියට. හරියටම කිව්වොත් මොනරාකල දිස්ත්‍රික්කයේ තඩමල්වෙන නගරයේ සිට කිලෝමීටර් 11ක් පමණ එපිරින් වන්නට වූ ලඳු කැලෑ ප්‍රදේශයක සිට තමයි අප ඔබත් එක්ක මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ. ලුණුගම්බෙහෙර ජාතික උද්‍යානයට යාබදව පිහිටි මේ භූමියේ වපසරිය අක්කර 560ක්. මෙහි වගා කර ඇත්තේ ලංකාවේම නිෂ්පාදනය කරන ලද දෙමුහුන් අඹ විශේෂයක්. ටොම් ඇන්ඩ් ජේසී නම් වූ මෙම අඹ විශේෂයට ලොව රටවලින් ඇත්තේ ඉහළ ඉල්ලුමක්. සාමාන්‍ය මෙහි අඹ පැල 50000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා මෙහි වගාවේ. වාර්ෂිකව ගත්තොත් මිලියන 4ක විතර අස්වැන්නක් අපි ලබා ගන්නවා කිලෝස් වලින්. අඹ ගෙඩියේ පැහැය ගුණාත්මක භාවය සහ කෘමීන්ගෙන් ආරක්ෂා කිරීමට භාවිත කරන මෙම පරිසර හිතකාමී බෑගය සුවිශේෂී. මේ බෑගයේ ඇතුලේ තියෙනවා කළු පාට කාබන් කෝටඩ් කරපු ලේයර් එකක්. ඒකෙන් තමයි මේ අඹ ගෙඩියේ ලාක්ෂණික පැහැය අපි ලබා ගන්නෙ. ඊට අමතරව මේ බෑගය කෘමි සතුන්ට හානි කරන්න බැරි තරමට ඝනයි. වගාවට වසර 7ක් වුවත් ඔවුන් දිනෙන් දින මුහුණ දෙන විශාල ගැටලුවක් තිබෙනවා. ඒ වගාවට අවශ්‍ය ජලය සම්පාදනය කර ගැනීමයි. කෙසේ වෙතත් ජල බෞස්සර යොදා ගැනීමෙන් මෙහි සේවකයින් රාත්‍රිය පුරා අඹ වගාවට ජලය එකතු කරනු ලබනවා. නමුත් අක්කර 500කට වැඩි වූ මේ වගාවට එලෙස ජලය යෙදීම ඉතාම දුෂ්කර කටයුත්තක්. ඒ නිසාම ඔවුන් මේ භූමියේ විශාල වැවක් ඉදිකිරීම සඳහා දැනටමත් පියවරගෙන අවසන්. වන අලින්ගෙන් වගාව ආරක්ෂා කිරීම සඳහා කිලෝමීටර් 10කට වැඩි දිගින් යුත් විදුලි වැටක් නඩත්තු කළත් වඳුරන්ගෙන් වගාවට වන හානිය පාලනය කිරීමට තවමත් දිසි ක්‍රමවේදයක් නැහැ.
අක්කර 500ක් පුරා මොවුන් හෙළන ලද දහඩිය ප්‍රතිඵල මෙරට වෙළඳපළට පමණක් සීමා වන්නේ නැහැ. රටවල් කිහිපයකටම අඹ අපනයනය කිරීමට මෙහි කළමනාකාරීත්වය පියවරගෙන අවසන්. මේවා සියල්ලම 98%ක්ම විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන තමයි අපි කරන්නේ. විදේශ විනිමය තමයි එන්නේ. මේවට රජයෙන් ලොකු සහයෝගයක් දෙනවා වෙළඳපොළ ලබා ගැනීමට, ඉඩම් ලබා දීමට. අපේ තියෙන පළපුරුද්ද හැකියාව මුල් කරගෙන අපි ඉස්සරහට යන්න පුළුවන්. දැන් අපිට පුළුවන් තවත් මේ ව්‍යාපෘතිය මීට වැඩිය පුරුල් කරන්න. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉඩම් තියෙන රජයේ සතුව. ඉතින් රජය අපිට අදාළ ප්‍රදේශයන් වල ඉඩම් ලබා දෙන්න සූදානම් නම් අපි ලෑස්ති ඒ විදිහට දියුණු කරන්න. විදේශයන්හි සිට පැමිණි 24 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස අද හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3219ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 2996 දෙනෙකු සුවය ලබා ඇති අතර මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 211 දෙනෙකු පමණයි. දැන් තවත් පුවත් කිහිපයක්. මස්කෙලිය බ්‍රවුන්ස්වික් දේවතුයායේ අනවසරයෙන් මැණික් පතලක් කනිමින් සිටි අයෙකු ඊයේ රාත්‍රියේ පස් කන්දකට යටවී මිය ගොස් තිබෙනවා. පස් අතර සිරවී තිබූ ඔහුගේ මලසිරුර ගොඩ එරුණේ දැඩි පරිශ්‍රමයකින් පසුවයි. නෝට්ටු සහ කාසි භාවිත නොකර මුදල් ගනුදෙනු සිදු කිරීම සඳහා ලංකා QR නම් වූ නව ක්‍රමයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනා දෙනු ලැබුවා. මාතලේදී ඊයේ පැවති සමාරම්භක අවස්ථාවේදී මෙම නව ගනුදෙනු ක්‍රමවේදය පිළිබඳව වෙළඳ ප්‍රජාව සහ ජනතාව දැනුවත් කිරීම සිදු වුණා. අනෙකුත් රියදුරන්ට වඩා අඩු මුදලක් ගමන් වාර සඳහා අය කළ ත්‍රිරෝද රියදුරකට පහර දුන් තවත් ත්‍රිරෝද රියදුරන් පිරිසකට එරෙහිව කිරිඳිවැල ඇටිකිහිල් ගලන ප්‍රදේශවාසීන් අද විරෝධතාවයක නිරත වුණා. දින 23කට පෙර පහර කැමීමට ලක් වූ පුද්ගලයාට තවමත් නීතියෙන් සාධාරණ ඉටු වී නොමැති බව පවසමින් ඔවුන් උපවාසයක් ආරම්භ කළා. කිසිම ඇන්ටියක්වත් පොලිසිය බාරගත්තේ නැහැ. නමුත් නීතිය පැත්තෙන් අපිට කිසිම හවුහරණක් මේ අවස්ථාවේ ලැබුණේ නැහැ. ත්‍රිරෝද කාලය ඉවත් කරනකල් අපි මේ සටන අත්හරින්නේ නැහැ. දක්ෂිණ අධිවේගී මාර්ගයට බෙලියත් ප්‍රදේශයෙන් ඇතුළු වූ පාපැදිකරුවෙකු එහි ගමන් ගන්නා අයුරු ජංගම දුරකථන කැමරාවක මෙලෙස පරිගත වී තිබුණා. ඔහු පාපැදී පදිවින් සිට ඇත්තේද වාහන ගමන් ගන්නා දෙසට ප්‍රතිවිරුද්ධ දෙසටයි. ඒ! මැරෙන්න යනවයි. පොඩ්ඩක් ඉන්න පොලිසියට දෙන්න. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.